අයිබෝන් හැමෝටම සුබ දවසක්. ජ්‍යාමිතිය පාඩම් මාලාවේ පළවෙනි පාඩම. අද අපි ජ්‍යාමිතිය පිළිබඳව ප්‍රධාන වශයෙන් කතා නොකරත් ජ්‍යාමිතියට අදාළ වන මූලික කරුණු සම්බන්ධවයි කතා කරන්නේ. අපි එහිදී අද කතා කරන්නේ කෝණ වර්ග හඳුනා ගැනීම සම්බන්ධව සහ කෝණයක් නිවැරදි ආකාරයට ලියා දක්වන ආකාරය සහ කෝණ මානය භාවිතයෙන් කෝණ මැනීම සහ කෝණයක් දී ඇති අංශක ගානක කෝණයක් කෝණ මානය සහ පැන්සල කවවතුව භාවිතයෙන් කෝණය නිර්මාණය කිරීම සම්බන්ධවයි අද කටේ අධ්‍යයනය කරන්න අපි. එතකොට මේ පාඩම තිබෙන්නේ අටවසර 7-8 වගේ පන්තිවලට නියමිත කොටසක් තමයි මේ කොටස. මම මේ කොටස කතා කරන්න ප්‍රධානම හේතුව තමයි අපි මූලික වශයෙන් ජ්‍යාමිතියේ සංකීර්ණ ගැටලු වලට යන්න කලින් මේ වගේ සුළු තැනකින් පටන් ගෙන යනකොට අපිට ගොඩාක් ලේසි වැඩ ටික ඉස්සරහට පිළිවෙලකට කරගෙන යන්න. එතකොට මම වීඩියෝ ගොඩාක් දිග පාඩම් දාන්නේ නැහැ. අදාළ ප්‍රමේයට අදාළ විදිහට තනි වීඩියෝ ගානේ තමයි අපි දාන්නේ. එතකොට මේක තමයි මූලික ආරම්භය ගන්න ජ්‍යාමිතියට. අද අපි හඳුනාගන්නේ කෝණ වර්ග හඳුනා ගැනීම කියන කොටස. එහෙනම් අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකේ අපි කරන ගමන් වැඩිදුර තොරතුරු මේ සම්බන්ධව කතා කරමු. හරි, ඊළඟට අපි සූදානම් වෙන්නේ පාඩමට යන්න. පාඩම කෝණ හඳුනා ගැනීම. අපි පළවෙනියටම හඳුනා ගන්න කෝණය තමයි සුළු කෝණය. පළමු කෝණයේ විදිහට අපි සුළු කෝණය හඳුනා ගන්නවා. අපි ගත්තොත් එහෙම විශාලත්වය අංශක 90ට වඩා අඩු කෝණ සුළු කෝණ වේ. අපිට කෝණ හැඳින්වීමක් විදිහට මේ භාවිතා කරන්න හැකියාව තිබෙනවා. අපි ගත්තොත් එහෙම විශාලත්වය අංශක 90ට වඩා අඩු කෝණ සුළු කෝණ වේ. හරි, ඊට ඉස්සෙල්ලාම මම ඔයාලට උගන්වන්නම් අපි කෝණයක් මනින්නේ කොහොමද සහ මේ අංශක කියලා හඳුන්වන්නේ මොකක්ද කියලා. හරි, අපි දැන් සූදානම් වෙන්නේ කෝණ මැනීමට අපිට විද්‍යාගාරයේදී නැත්නම් ගණිතාගාරයේදී පාවිච්චි කරන උපකරණය පිළිබඳව අධ්‍යයනය කරන්න. අපි විද්‍යාගාරයේදී නැත්නම් ගණිතාගාරයේදී කෝණ මැනීම සම්බන්ධව අධ්‍යයනය කරන්නට යොදා ගන්න උපකරණය තමයි කෝණමානය කියන එක. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ කෝණමානයක්. අපිට කවකටු පෙට්ටියක් ගන්නකොට මේක අපිට කවකටු පෙට්ටියේ කොටසක් විදිහට අපිට හම්බ වෙනවා. එතකොට මේ කෝණමානය ගැන කතා කරද්දී ඔයාලට පේනවා ඇති කෝණමානය මේ ආකාරයෙන් තමයි අපිට දැක ගන්නට පුළුවන් වෙන්නේ. මේ විශාලනය කරොත් කෝණමානය මෙන්න මේ ආකාරයි. කෝණමානයේ ඔබට පේනවා ඇති කෝණමානයේ කෝණමානයේ මෙන්න මේකට අපි පාදය කියලා කියනවා. මෙන්න මේ පහළ තියෙන රේඛාවට පහළ තියෙන ගැට්ට වගේ කොටසට පහළ සීමාව කෝණමානය. මේක අපි අර හඳ භාගය කියලාත් අපි හඳුන්වනවා. නමුත් මේකේ හරිම වචනය කෝණමානය. එතකොට මේක පහළම මේ පාදයේ විදිහට අපි හඳුන්වනවා මෙන්න මේ රේඛාව. ඒ රේඛාවට හරි මැද්දේ මෙන්න මේ වගේ සලකුණක් තියෙනවා. මෙන්න මේකට අපි පාදයේ මධ්‍ය ලක්ෂය කියලා හඳුන්වනවා. අපිට කෝණ මැනීමේදී වැදගත්ම වෙන ස්ථානය තමයි මෙන්න මේ මධ්‍ය ලක්ෂය කියන එක. අපි මං කතා කරන්න ඉස්සරහට කොහොමද කෝණය මයින්නේ කියලා. එතකොට ඔයාලට පේනවා ඇති මේක අංකණය කරලා තියෙනවා කෝණ. මෙතන බිඳුව තියෙන්නේ, බිඳුව ලියලා නැහැ. නමුත් බිඳුවේ ඉඳන් 10 20 30 40 යන ආදී වශයෙන් 180 දක්වාම නම් කරලා තියෙනවා. හරි, එතකොට සමාන පරදර වලින් තමයි මේව දක්වලා තියෙන්නේ. අපිට අගයන් තීරු දෙක නම් කරලා තියෙනවා. එකක් ඇතුළතින් මේ විදිහට දක්වලා තියෙනවා සහ පිටතින් මේ විදිහට සහ පිටතින් මේ විදිහට සහ ඇතුළතින් මෙන්න මේ විදිහට අංකණය කරලා තියෙනවා. ඒක අපේ මිනුම් ලබා ගැනීමේ පහසුව වෙනුවෙන් තමයි මෙන්න මේ විදිහට ඇතුළතින් සහ පිටතින් අංකණය කරලා තියෙන්නේ. එතකොට අපි මිනුමක් යම් අවස්ථාවක මිනුමක් ලබා ගැනීමේදී අපි කරන්න ඕනේ මෙන්න මේ විදිහට කෝණමානය අරගෙන ටිකක් කුඩා කරගමු කෝණමානය මේ විදිහට අරගෙන ඔයාලා මේ කෝණමානයේ මෙන්න මේ වගේ කෝණයක තියන්න ඕනේ. මේ කෝණමානයේ මධ්‍ය ලක්ෂය මේ රේඛා දෙක එකතු වන ස්ථානයෙන් ස්ථානගත කරන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන්. හරිද? මෙන්න මේ ආකාරයෙන් කෝණමානයේ ලක්ෂ දෙක රේඛා දෙක කෝණයේ රේඛා දෙක එකතු වෙන තැනින් තමයි ස්ථානගත කරන්න ඕනේ. එතකොට අපි කෝණය මනින්නේ
මෙන්න මේ කොටස් වලින්. අපි බලමු මම ඔයාලට විශාලනය කරලා පෙන්නන්නම්. කාචයක් මගින් විශාලනය කරොත් මෙන්න මේ ආකාරයට කෝණමානයේ මධ්‍ය ලක්ෂයේ පිහිටන ස්ථානයට තමයි අපි මනිනු ලබන කෝණයේ රේඛා දෙක එකතු වන ස්ථානය ස්ථානගත කරන්න ඕනේ. එතකොට අපි කෝණය මනින්නේ මෙන්න මේ පැත්තින්. ඒ කියන්නේ මෙතන බිඳුව ලක්ෂයේ සිට තමයි කෝණය මනින්නේ. මේ විදිහට මේ රේඛා දෙක අතර තියෙන කෝණයෙන් අපි දැන් මනින්නේ. එතකොට මේ රේඛා දෙක ඇතුළත තියෙන කෝණය මයින්ද මේ බිඳුව ලක්ෂයේ සිට අපිට ඉහළට යන්න පුළුවන් අනිත් රේඛාව හමු වීම දක්වා. මෙන්න මෙතෙන්දි මේ රේඛාව හම්බ වෙනවා. ඔයාලට පේනවා ඇති අංශක 50යි තවත් අපි විශාලනය කරලා බැලුවොත් එහෙම අංශක 50යි 55ක් වෙලා නැහැ. නමුත් අංශක 50 51 52 52 සහ 53 අතර තමා තියෙන්නේ අපේ කෝණය. එතකොට අපිට කියන්න පුළුවන් අංශක අපි ගමු අංශක 53යි කියලා. හරි. එතකොට මේ කෝණය අංශක 53ක් විදිහට අපිට දක්වන්න පුළුවන්. එතකොට කෝණය මනින්ද කෝණමාන ස්ථානගත කරන්නේ මෙන්න මේ ආකාරයෙන්. මේ විදිහට කෝණමාන ස්ථානගත කරලා ඉන් අනතුරු අපිට කෝණය මැනගන්න පුළුවන්. ඒත් එක්කම මම ලියන්නම් කෝණයක් හඳුන්වන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති මේ කෝණමානය තියලා තියෙන කෝණය අපිට අකුරු වලින් දක්වලා තියෙනවා AOB. නැත්නම් ABO කියලා අපි හිතමුකෝ. නමුත් අපි කෝණයක් හඳුන්වනකොට අපි කෝණය හඳුන්වා ගැනීමේදී අපි කෝණය නියමිත ආකාරයෙන් ලියා දක්වන්නේ එක පාදයක එක කෙළවරක ඉඳලා අපි අක්ෂර ලියන්න ගන්නවා. ඒ කියන්නේ A O B. නැත්නම් අපිට මේ පැත්තෙන් ගන්න පුළුවන් B O A. ඒ කොහොම ගත්තත් කෝණය තියෙන නැත්නම් මේ රේඛා දෙක හම්බෙන තැනට තියෙන අක්ෂරය මැද්දට එන්න ඕනේ. අපි කෝණය හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ කෝණය අපිට ලියන්න පුළුවන් A O B කියලා. එහෙමත් නැත්නම් මේ කෝණය අපිට ලියන්න පුළුවන් B B O C කියලා. හරි. sorry B O. එහෙමත් නැත්නම් අපිට මේ කෝණය ලියන්න පුළුවන් B O A කියලා. ඒත් එක්කම කෝණ හඳුනා ගැනීමේදී අපි විශේෂ කොටසක් පාවිච්චි කරනවා මේ කෝණයක් කියලා දක්වන්න. දැන් අපිට මේක හිතා ගන්න ටිකක් අමාරුයිනේ. AOB AOBOA කියලා තිබ්බට අපිට මේක හිතා ගන්න අමාරුයි මොකද්ද මේ හඳුන්වලා තියෙන්නේ කියලා. අපි මෙන්න මේ විදිහේ සලකුණක් පාවිච්චි කරනවා කෝණය හඳුන්වන්න. මෙන්න මේ ආකාරයෙන් අපි කියන්නේ කාකපාදයක් කියලා අපි සිංහලවලදී ලියන්නේ. අන්න ඒ වගේ කොටසක් පොඩි තුඩක් මෙන්න මේ ආකාරයේ පොඩි තුඩක් පාවිච්චි කරනවා. මේක කෝණයක්. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණයක් තියෙනවා කියලා කියන්නේ. හැබැයි අපි මේ තුඩ නැත්තම් ඒ දාන පොඩි කපිරේ වගේ එක අපි මෙන්න මේ කෝණය හඳුන්වන තැනට දානවා කතිරයක් නෙවෙයි පොඩි නිකන් කාකපාදයක් වගේ එකක් කෝණයක් වගේ කොටසක්. එතකොට අපි AOB කියලා හඳුන්වන කෝණේ අපි ඉහළට O අකුර තියෙන තැනින් ඉහළට තමයි මේක දාන්නේ. ඔන්න ඔහොම O අකුර තියෙන තැනින් ඉහළට දානවා. ඒ කියන්නේ මේ කෝණයේ රේඛා දෙක හමු වන තැන තියෙන අක්ෂරයට ඉහළින් තමයි මෙන්න මේ සලකුණ අපි දාන්නේ. එතකොට AOB කෝණය කියලා තමයි අපි මේක හඳුනා ගන්න. නැත්නම් අපි කියවන්නේ. AOB කෝණය නැත්නම් BOA කෝණය. මේ මොන ආකාරයෙන් හැඳින්නුවත් අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කෝණය. එතකොට මම කතා කර හිටියේ සුළු කෝණ සම්බන්ධව. සුළු කෝණයක් කියලා කියන්නේ අපිට නිර්වචනය ලැබුණා. සුළු කෝණයක් කියලා කියන්නේ විශාලත්වයෙන් අංශක 90ට වඩා අඩු කෝණයක් කියලා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේකේ අංශක 90 තියෙන්නේ මෙන්න මෙතන. එතකොට ඒ අංශක 90ට වඩා අඩුයි. ඒ කියන්නේ අංශක 90ට වඩා අඩුයි. කියන්නේ අංශක 53යි ආසන්න වශයෙන් අංශක 53යි ගණන්නේ තිබ්බේ. ඒතකොට අපි ආසන්න වශයෙන් අංශක 53යි කියලා ගත්තොත් අංශක 90ට වඩා අඩු නිසා මෙන්න මේ කෝණය සුළු කෝණයක් විදිහට දක්වන්න පුළුවන්. එතකොට අපිට බිඳුවත්
අංශක බිඳුවත් අංශක 89ත් අතර කෝණ සියල්ලම අංශක බිඳුවත් අංශක 89ත් අංශක බිඳුවත් අංශක 89ත් අතර කෝණ සියල්ලම සුළු කෝණ විදිහට ගන්න පුළුවන්. ඒත් එක්කම මතක් කරන්න ඕනේ අංශක කියලා අපි දක්වන්නේ අපි ගත්තොත් එහෙම අංශක 20 කියලා 20ට ඉහළින් ඉතා කුඩා මෙන්න මේ විදිහට බිඳුවක් යොදනවා. චූටි තිතක් නැත්නම් බිඳුවක්. අංශකය කියලා දක්වන්නේ අපි ගණිතයේදී එහෙමයි. එතකොට අපි දැන් සුළු කෝණයේ විදිහට අධ්‍යයනය කරා. අපි ඊගාවට යමු. ඊගාව කෝණ වර්ගය හඳුනා ගන්න. අපිට ඊගාවට හම් වෙන කෝණය තමයි ඍජු කෝණය. ඍජු කෝණය කියලා කියන්නේ විශාලත්වය අංශක 90ක් වන කෝණය. අපි මේකත් කෝණමානයේ තියලා බලමු. අංශක 90ක් කියන්නේ කොච්චරද කියලා. මේ විදිහට කෝණමානය අරන් තිබ්බොත් එහෙම මම අර කලින් සඳහන් කළ විදිහටම මූල ලක්ෂයෙන් කෝණයේ පාද දෙක එකතු වන තැන තිබ්බොත් එහෙම අපිට හඳුනා ගන්න පුළුවන් මේක අංශක 90ක්ද නැත්නම් කීයක්ද කියලා. අපි මේක විශාලනය කරලා බලමු. විශාලනය කරලා බැලුවොත් ඔයාලට පේනවා අංශක 90ට මේ කෝණය පිහිටලා තියෙනවා කියලා. අපි එළියේ පිටත සීමාවෙන් තමයි බලන්නේ. පිටත අක්‍රමාංකනය කරලා තියෙන සීමාවෙන් බලන්නේ. අපි ගත්තාම මේක අංශක 90යි කෝණයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි අංශක 90ක් වන සියලුම කෝණ අංශක 90ක් වන සියලුම කෝණ ඍජු කෝණ බවට අපි ගණිතයේදී හඳුන්වනවා. ඒතකොට මේ කෝණයත් ලියා දක්වන්නේ කලින් කෝණයේ විදිහටමයි. A O B කෝණයේ විදිහට තමයි මේක දක්වන්නේ. එහෙමත් නැත්නම් B O A කෝණයේ විදිහට තමයි මේක දක්වන්නේ. එතකොට මේක තමයි ඍජු කෝණය. ඍජු කෝණය කියන්නේ අංශක 90ක් වන සියලුම කෝණ අංශක 90ක් වෙලා තියෙනවනේ යම් කිසි කෝණයක් ඒක ඍජු කෝණයක් විදිහට හඳුන්වනවා. අපි ඊගාව කෝණ වර්ගය හඳුනා ගන්න යම්. ඊගාව කෝණ වර්ගය තමයි මහා කෝණ කියන්නේ. එතකොට මේ කෝණ වර්ග අපි හඳුනා ගැනීමේදී ඊගාවට කතා කරන කෝණය මහා කෝණය. මහා කෝණය කියලා කියන්නේ අපි බලමු මේක කෝණමානයෙන් මැනලා කොච්චර ප්‍රමාණයක් විශාලයිද කියලා. කෝණමානය කලින් කතා කරපු විදිහටම මේ රේඛා දෙක හමු වන ස්ථානයේ තමයි අපි කෝණමානය ස්ථානගත කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට ගත්තාම කෝණමානයෙන් අපිට අඳුනා ගන්න පුළුවන් මේ කෝණය අංශක කීයද කියලා. ඇත්තටම ගත්තොත් මේ කෝණය පිටත සීමාවෙන් පිටත අංකණය කරලා තියෙන අගයන්ගෙන් බැලුවොත් එහෙම කෝණය 135ක් විදිහට දක්වනවා. එතකොට මෙතන නිර්වචනය ඔයාලට පේනවා. නිර්වචනයේදී කියන්නේ විශාලත්වය අංශක 90ට වැඩි එහෙත් අංශක 180ට වඩා අඩු කෝණ මහා කෝණ වෙනවා කියලා. එතකොට අපිට මොකද්ද කියන්නේ? අංශක 90 ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා ගත්ත ඍජු කෝණය කියන්නේ ඍජු කෝණයේ සීමාවට වඩා වැඩි. ඒ කියන්නේ අංශක 91 සිට අංශක 180 දක්වා සියලු කෝණ මහා කෝණ විදිහට අපි ගණිතයේදී හඳුන්වනවා. එහෙනම් මොකද්ද කියන්නේ? අංශක 91 නෙවෙයි ඇත්තටම ගත්තොත් එහෙම 90 ඉඳන් දශමයක් ගියත් අපි කෝණ ඉදිරියේදී කතා කරනවා කෝණ තව ඒකක කිහිපයකට කුඩා කරන්න පුළුවන් කියලා. එතකොට අංශක 90 සිට අපි 90 කියලා ගමුකෝ. අංශක 90 සිට නෙවෙයි 90ට වඩා වැඩි 90ට වඩා වැඩි. නමුත් අංශක 180ට වඩා අඩු පරාසයේ තියෙන සියලුම කෝණ මහා කෝණ විදිහට අපි හඳුන්වනවා. අංශක 90 සහ 180 අතර තියෙන. අනිවාර්යෙන් අංශක දක්වද්දී අපි ඉහළින් මේ ආකාරයෙන් බිඳුවක් දක්වන්න ඕනේ. මේක බිඳුවක් තිතක් විදිහට දක්වන්න පුළුවන්. ඒක සැලකිලිමත් වෙන්න. අපි අංශකයක් දක්වන්නේ මේ ආකාරයෙන් තමයි. හරි. එතකොට මේ මහා කෝණ මේ කෝණයත් අර පෙර පරිදිමයි මේ කෝණයත් හඳුන්වන්නේ ආකාරයෙන්මයි. AOB කෝණයේ විදිහට තමයි මේ කෝණයත් හඳුන්වන්නේ. AOB කෝණයේ විදිහට O අකුරට ඉහළින් පොඩි කෝණික සලකුණ කෝණයක් හඳුන්වන්න අපි යොදන සංකේතය දාන උඩින් O අකුරට උඩින් අපි ඒකත් ලියාගමු. AOB
කෝණය සමානයි මේක අපිට තිබ්බේ 135යි අංශක. ඔය විදිහට තමයි අපි කෝණයක් හඳුන්වන්නේ, කෝණයක් ලියා දක්වන්නේ. මෙන්න මේ ආකාරයෙන් තමයි ඔබ විභාගයට කෝණය ලිවිය යුත්තේ. එක අන්තයක සිට පටන් ගත්තා AOB AOB කෝණයේ ඉහළින් කෝණ හඳුන්වන්න අපි යොදන සංකේතය දැම්මා. සමානයි අංශක 135යි කෝණමානය ආධාරයෙන් අපිට ඒක මැනගන්න පුළුවන්. අපි ඊගාව කොටසට යන්. ඊගාව කෝණ වර්ගය තමයි සරල කෝණ කියන්නේ. එතකොට අපිට පේනවා මේක වචනයෙන්ම සරල කෝණය කියලා හඳුන්වන්නේ. අපි මීට පෙර අධ්‍යයනය කරලා තියෙනවා. අපි දන්නවා සරල රේඛාවක් කියන්නේ මේ වගේ තනි රේඛාවකට කියලා. එතකොට සරල කෝණයක් කියලා කියන්නේ මේ වගේ රේඛාවක පිහිටලා තියෙන කෝණයකට. එතකොට ඒක හඳුන්වනවා අපි කෝණ හඳුනාගන්නේ සරල කෝණය කියන එක නිර්වචනය කරන්නේ විශාලත්වයේ අංශක 180ක් වන කෝණ සරල කෝණ ලෙස හඳුන්වනවා. එතකොට අපි බලමු මේකත් කෝණමානයේ තියලා මැනලා බලමු. ඒකෙත් ඒ විදිහටම මූල ලක්ෂයෙන් තියන්න ඕනේ. එතකොට මෙන්න මේ ආකාරයෙන් අපිට කෝණමානයේ ආධාරයෙන් හඳුනා ගන්න පුළුවන්. මේ පැත්තේ අංශක බිඳුව. එතකොට මේ පැත්තේ සිට මේ ආකාරයෙන් වැඩි වේගෙන යනවා මේ පැත්තට අංශක 180 දක්වා. එතකොට මේක සරල කෝණයක් විදිහට දක්වන්න පුළුවන්. මේ කෝණයත් අර අනිත් කෝණ වගේම තමයි හඳුන්වන්නේ AOB කෝණයේ විදිහට. මේ විදිහට කෝණ ලකුණු උඩින් දානවා. AOB කෝණය සමානයි 180යි ඉහළින් අංශක ලකුණ දානවා. එතකොට මේ ආකාරයෙන් තමයි මේ කෝණය හඳුන්වන්නේ. අපි ඊගාව කෝණය හඳුනා ගැනීම දක්වා යමු. ඊගාවට අපි හඳුනා ගන්න අවසාන කෝණය තමයි පරාවර්ත කෝණය කියලා කියන්නේ. අපි පරාවර්ත කෝණය කියන එක අර්ථ දක්වන්නේ විශාලත්වය අංශක 180ට වඩා වැඩි එහෙත් අංශක 360ට වඩා අඩු කෝණ පරාවර්ත කෝණ වේ. එතකොට අංශක 180ක් කියලා කියන්නේ ඔයාලා දන්නවා අංශක 180ක් කියන්නේ අපි ඉස්සෙල්ලා අධ්‍යයනය කරා සරල කෝණයක්. ඒ කියන්නේ සරල කෝණයේ සිට අංශක 360ක්. ඒ කියන්නේ අපි පටන් ගත්ත මෙන්න මේ AO කියන රේඛාව තියෙන රේඛාවටම මේ OB කියන රේඛාව ඇවිල්ලා සමපාත වෙනකම්ම මේ වටෙන් තියෙන කෝණය තමයි පරාවර්ත කෝණය කියලා හඳුන්වන්නේ. එතකොට ඔයාලා විශේෂයෙන්ම මේ පරාවර්ත කෝණය ලියා දැක්වීමේදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. ඒ තමයි මේකේ අපි කෝණය විදිහට ගන්නේ මෙන්න මේ පිටතින් තියෙන කෝණය. එහෙම නැතුව මේ ඇතුළතින් තියෙන කෝණය නෙවෙයි. ඔයාලට පේනවා ඇති මේකේ පිටතින් තියෙන කෝණය තමයි පරාවර්ත කෝණය. මේක ඇතුළතින් තියෙන කෝණය අපි කලින් කතා කරපු සුළු කෝණයක්. ඒ කියන්නේ අංශක 90ට වඩා අඩු කෝණයක් තමයි ඇතුළතින් තියෙන්නේ. නමුත් අපි පරාවර්ත කෝණයක් විදිහට හඳුන්වන්නේ මෙන්න මේ පිටින් තියෙන කෝණය. මේක ඇතුළත තියෙන සුළු කෝණයක්. අපි ඒ කෝණය ගැන නෙවෙයි කතා කරන්නේ. මෙන්න මේ සුළු කෝණයට පිටින් තියෙන කෝණය ගැන තමයි. ඒතකොට ඒ කෝණය තමයි පරාවර්ත කෝණයක් කියලා අපි හඳුන්වන්නේ. මේ කෝණයත් කලින් කෝණ වගේම තමයි ඒ ආකාරයෙන්ම තමයි අපි ලියා දක්වන්නේ. අපි ලිව්වොත් එහෙම මේ කෝණය AOB කෝණය සමානයි අපි මනිමු කලින් වගේම මනිමු. හරි. එතකොට මේ පරාවර්ත කෝණ මනිද්දී විශේෂ ක්‍රමයක් භාවිතා කරන්න වෙනවා අපිට. අපි දන්නවා මේ කෝණය මනින්න අපිට අංශක 180 දක්වා විතරයි කෝණමානයේ අංකණය කරලා තියෙන්නේ. එතකොට අපිට පරාවර්ත කෝණයක් මනින්න හැකියාව ලැබෙන්නේ නැහනේ. අපි මොකද පරාවර්ත කෝණයක් කියන එක අර්ථ දක්වන්නේ අංශක 180ට වඩා වැඩි කෝණනේ. එතකොට අපිට අංශක 180 දක්වා අංකණය කරලා තියෙන කෝණමානයෙන් මේක මනින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට අපිට මේකට කරන්න පුළුවන් දේ තමයි අපි දැන්ට දන්නවා මේ සරල රේඛාවක තියෙන අංශක 180යි කියලා. එතකොට ඒ අංශක 180 එහෙමම තියෙද්දි ඒ අංශක 180 එහෙමම තියෙද්දි
අපි මෙන්න මේ ආකාරයෙන් කෝණමානය පහළට හරවලා කෝණමානය පහළට මෙන්න මේ විදිහට හරවලා මේ කෝණමානය මෙන්න මේ විදිහට පහළින් තියනවා. නිවැරදි ආකාරයෙන් පහළින් තියන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් පහළින් තියනවා. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතෙන්ට එනකන් අංශක 180යි තිබ්බේ. නමුත් එතනින් කෝණේ ඉවර වෙලා නැහැ. මෙන්න මේ ආකාරයෙන් කෝණේ මෙතන දක්වාම ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපිට මේ කෝණයට පොඩි ගණිත කර්මයක් කරන්නත් වෙනවා. මෙන්න මෙතෙන්දී අපි මේ කෝණය ගණන් කරන්නේ මේ කෝණේ අගය හොයන්නේ. මේ විදිහට අපි මේක තියලා බලමු. මෙතනින් තමයි කෝණේ ඉවර වෙලා තියෙන්නේ. එතකොට මේ කෝණය මෙතෙන්ට එනකොට අංශක 140කුත් එකතු වෙලා තියෙනවා. මෙතන අංශක 180යි මෙතන අංශක 145යි. එතකොට පරාවර්ත කෝණයට මෙන්න මේ AOB කියන පරාවර්ත කෝණයගේ අපි ලියන්නේ එතකොට මේ පරාවර්ත කෝණය ගණන් හදාගන්නේ මෙතෙන්ට එනකන් අංශක 180යි 180 ධන මෙතන ඉඳන් මෙතෙන්ට අංශක 145යි. ඒ අනුව මේ කෝණ දෙකේ එකතුව අපිට අංශක 325ක් විදියට එනවා. මෙන්න මෙතෙන්ට එනකන් අංශක 180යි. එතනින් පස්සේ ටික අංශක 145යි. එතකොට මේ කෝණය අංශක 325ක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒකට ඔන්නෝක තමයි පරාවර්ත කෝණයක විශේෂ කාරණය. අපි ඊගා කොටසට යමු. මේ වෙනකොට කෝණ අපි සියල්ලම හඳුනාගෙන ඉවරයි. දැන් අපි මේ කෝණවල සාරාංශයක් ඔයාලට පෙන්වනවා. ඔයාලගේ 8 වසර අච්චු පොතේ තියෙන සාරාංශයක් මේ සුළු කෝණය, සුජු කෝණය, මහා කෝණය, සරල කෝණය සහ පරාවර්ත කෝණය සම්බන්ධවයි මේ සාරාංශය ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා හරි තියාගන්න පුළුවන්. ඉතාමත් වැදගත් වෙයි ඔයාලට හදිස්සියක් වුණොත්. දැන් අපි අභ්‍යාස කිහිපයකට යමු. පහත සඳහන් A හා B කාණ්ඩ දෙක පිටපත් කරගෙන ගැලපෙනසේ යා කරන්න කියලා තියෙනවා. මේ වලට අභ්‍යාස පුතේ තියෙන කොටසක්. එතකොට අපි බලමු මේක කොහොමද යා කරන්න කියලා. මේ පැත්තේ තියෙනවා කෝණ වර්ග ටික, මේ පැත්තේ තියෙනවා කෝණ වර්ගවල අගයන්. හරි. එතකොට අංශක 135ක් අංශක 135ක් කියලා කියන්නේ ඇත්තටම අංශක 180ක් වෙලා නැහැ. නමුත් අංශක 90ට වඩා වැඩි. ඒ කියන්නේ අංශක 90ත් අංශක 180ත් අතර කෝණයක් තමයි අංශක 135ක් කියලා කියන්නේ. අංශක 135ක් කියලා කියන්නේ ඒක මහා කෝණයක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. හරි. එතකොට ඊගාවට අංශක 90 අංශක 90 කියන එක අපි ඉස්සෙල්ලා හඳුනගත්ත අංශක 90ක් කියන්නේ සෘජු කෝණයක්. අංශක 90ක් කියන්නේ සෘජු කෝණයක්. ඊගාවට අංශක 180 අංශක 180 කියන්නේ මම ඔයාලට ඉස්සෙල්ලා කියලා දුන්නා අංශක 180 සරල කෝණයක්. කියන්නේ සරල රේඛාවක්. සරල රේඛාවක් මත තමයි අංශක 180. ඒ කියන්නේ අපිට කෝණමානයෙන් මයින්න පුළුවන් විශාලම අගය. එකවරම මයින්න පුළුවන් විශාලම අගය කෝණමානයෙන්. ඊගාවට තියෙනවා අංශක 35ක්. අංශක 35ක් කියන්නේ මම ඔයාලට කිව්වා අංශක 0 සහ 90 අතර පිහිටි සියලුම කෝණ වලට අපි සුළු කෝණ කියලා හඳුන්වනවා කියලා. එතකොට ඒක අංශක 35ක් කියලා කියන්නේ සුළු කෝණයක්. අංශක 135ක් කියලා කියන්නේ අපි පළවෙනිටම කතා කරේ මහා කෝණයක්. ඊගාවට අපිට එනවා අංශක 245. අංශක 245ක් කියලා කියන්නේ අංශක 180ට වඩා වැඩි. ඒ වගේම අංශක 180ට වඩා වැඩි අංශක 360ට වඩා අඩුයි. අපි ඒ වගේ කෝණ කතා කරේ පරාවර්ත කෝණ විදිහට. එතකොට ඒක පරාවර්ත කෝණයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊගාවට අංශක 190, ඒ කියන්නේ අංශක 190 කියන්නේ
අංශක 180ට වඩා වැඩි කෝණයක් අංශක 180ට වඩා වැඩි නම් අනිවාර්යෙන් ඒ කෝණය පරාවර්ත කෝණයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊගාවට 280 අංශක 280 අංශක 280 කියන්නේ පරාවර්ත කෝණයක් විදිහට අපිට ගන්න පුළුවන්. මොකද අංශක 180ත් 360ත් අතර තියෙන සියලුම කෝණ පරාවර්ත කෝණ විදිහටයි අපි සාකච්ඡා කරේ. අපි ඊගාව අභ්‍යාසයට යන්. ඊගාව අභ්‍යාසය තමයි රූපයේ දැක්වෙන කෝණ අතුරින් පහත දී ඇති එක් එක් කෝණ විශාලත්වය සහ එය අයත් වන කෝණ වර්ගය ලියා දක්වන්න. අපි පළවෙනි කෝණය ගමු AOB කෝණය. අපි කෝණමානය ගමු. කෝණමානය අරගෙන අනිමු AOB කෝණය. AOB කෝණය මනින්නේ අපි විශාලනය කරන කාර්යයක් ගමු. AOB කෝණය කියන්නේ AOB කෝණය කියලා කියන්නේ මොකද්ද? AOB. ඒ කියන්නේ මෙන්න මේ කෝණය ගැන තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ කියන්නේ මේ අතර තියෙන කෝණය. හරි. අපි මේ විදිහට කෝණමානය තියමු. කෝණමානය කලින් කතා කරා වගේම මධ්‍ය ලක්ෂයේ පිහිටන්න තියන්න ඕනේ. අපි මනිමු හරි. එතකොට මෙතනින් තිබ්බා අපි මෙතනින් තිබ්බා අපි විශාලන කාර්යය අරන් ගිහලා බලමු. එතකොට අපි මම කලින් සඳහන් කරා වගේම මෙතනදී අපි ඇතුළත අංකණය කරලා තියෙන අගයෙන් තමයි ගන්නෙ. බිඳුව පටන් ගන්න මෙතනින්. එළියේ මේ පැත්ත වාමාව ඒ කියන්නේ වම් පැත්තේ ඉඳන් ගත්තොත් එහෙම එළියේ සීමාව ඒ කියන්නේ පිටත ලකුණු කරලා තියෙන 180 ඉඳන් 180 ඉඳන් අඩු වෙන විදිහට මේ අපි ඇතුළත අංකණය කරලා තියෙන එක ගත්තොත් එහෙම මෙන්න මෙතන බිඳුවේ ඉඳන් පටන් ගන්නවා. මෙතන බිඳුවේ ඉඳන් පටන් අරගෙන මෙතෙන්ට අංශක 90 දක්වාම යන්න පුළුවන්. එතකොට මේ කෝණමානය හරියට තියාගන්න ඕන අපි. මට මේක කෝණමානය තියද්දි පොඩ්ඩක් එහෙම වෙලා තියෙනවා. එතකොට නමුත් මෙතෙන්දී අපිට අඳුන ගන්න පුළුවන් මේ කෝණය අංශක 90ක් කියලා. එතකොට පළවෙනි එකට උත්තරේ AOB කෝණය කියන්නේ අංශක 90 කෝණයක්. හරි. ඊගාවට අපි හඳුනගමු COD කෝණය. ඒ කියන්නේ COD කෝණය කියන්නේ මොකද්ද? මෙතන C තියෙන්නේ COD කෝණය. මෙන්න මෙහෙම තමයි කෝණය තියෙන්නේ ඔන්න ඔය ආකාරයෙන්. එතකොට මෙන්න මේ අතර තියෙන කෝණය ඇත්තටම මේ කෝණය මෙතන උත්තරේ දීලා තියෙනවා අංශක 40ක් විදිහට. එතකොට අපිට AOD කෝණය ඉන්නේ අංශක 40යි. අංශක 40ක් කියන්නේ මේක සුළු කෝණයක්. ඔයාලට ඕනනම් මේකිනුත් බලා ගන්න පුළුවන්. අංශක 40 මෙන්න මේ ආකාරයෙන් බිඳුවේ ඉඳන් ගත්තාම අංශක 40 තමයි මෙන්න මේ කෝණේ තියෙන්නේ. හරි. එතකොට ඊගාව කෝණයට යන් BOD. BOD. නැවතත් අපිට හඳුනා ගන්න පුළුවන් ඒක සෘජු කෝණයක්. ඔයාලට පේනවා ඇති මේ විදිහට මෙන්න මේ විදිහට තියෙන කෝණ සියල්ලම සෘජු කෝණ. මේ පැත්තෙන් ගත්තාම මේ පැත්තේ බිඳුවෙන් ගත්තාම මෙතන ඉහළ සීමාව 90න් තමයි ඉවර වෙන්නේ. 90න් ඉවර වෙන්නේ. ඒක නිසා අපිට ඒකත් සෘජු කෝණයක් විදිහට ගන්න පුළුවන්. අංශක 90යි අංශක 90ක් වන සෘජු කෝණය. BOD. එතකොට BOC බලමු අපි. BOC කෝණය අපිට මේක ගණිතමය ස්වරූපයෙන් ගන්නත් පුළුවන් සුළු කිරීමක් කරලා. ඒ කියන්නේ මෙතන අංශක 90ක කෝණයේ ඇතුලේ තමයි මෙන්න මේ අංශක 40 කෝණේ තියෙන්නේ. එතකොට අංශක 90 කෝණයෙන් අංශක 40 කෝණේ අඩු කරපුවාම අපිට මෙන්න මේ කෝණයගේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙන්න මේ ආකාරයෙන් මම ඔයාලට කියලා දෙන්නම්. කෝණමානය මෙන්න මේ ආකාරයෙන් හරවලත් අපිට මේකෙදි කෝණමානය මෙන්න මේ ආකාරයෙන් හරවලා තියලත් අපිට මෙන්න මේ කෝණය අගේ මැනගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කෝණය පටන් ගන්න තැනින් කෝණමානයේ පාදයේ තියලා මෙන්න මේ ආකාරයෙන් මේ කෝණය මැනගන්නත් පුළුවන්. මේ ආකාරයෙන් මැන්නොත් මේ කෝණයගේ අංශක 50ක් විදිහට අපිට දක්වනවා. ඔයාලට පේනවා ඇති. මෙන්න මෙතන අංශක 50ක් විදිහට මේ කෝණයගේ දක්වනවා. මෙතන බිඳුවෙන් පටන් ගන්නෙ. මෙතන යනකොට අංශක 50ක්. එතකොට BOC කෝණය අංශක 50ක් විදිහට අපිට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඊට පස්සේ ඊගා ප්‍රශ්නය මේ විතර කෝණමානය පැත්තෙන් කියගමු.
ඊගා ප්‍රශ්නය AOC කෝණය. AOC කෝණය. එතකොට මම කලින් සඳහන් කරේ ඒ කෝණය අංශක 50යි. අංශක 50යි කියන්නේ කෝණය අංශක 90ත් බිඳුවත් අතර කෝණයක්. ඒ කෝණය එතකොට සුළු කෝණයක්. අපි ඊගාවට ගමු AOC කෝණය. AOC කෝණය කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන කෝණය වලට පේනවා ඇති. AOC කෝණය. ඒ කියන්නේ මෙන්න මේ කෝණය මෙන්න මේ අතර තියෙන කෝණය. හරි. මේකෙදි අපිට ගණනය කිරීමකින් ගන්න පුළුවන්. නැත්නම් අපිට කෝණමානය භාවිතා කරලා ගන්නත් පුළුවන්. ගණනය කිරීමකින් ගන්නේ අපි දන්නවා මෙන්න මෙතන තියෙන කෝණය අංශක 180ක් විදිහට අපි ඉස්සෙල්ලා අංශක 90ක් විදිහට අපි හඳුනාගෙන තියෙනවා ඉස්සෙල්ලා ගානේ. ඊට පස්සේ අපි මෙතන තියෙන කෝණයත් මේ වෙනකොට හොයාගෙන තියෙනවා අංශක 50ක් විදිහට. එතකොට අපිට මේ සම්පූර්ණ කෝණය ගන්නකොට සම්පූර්ණ කෝණය මෙන්න මේ කෝණය දන මේ කෝණය විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද ඒක ගන්නෙ? අපි බලමු. මෙන්න මේ කෝණය දන මෙන්න මේ කෝණය විදිහට මේ සම්පූර්ණ කෝණය ගන්න පුළුවන්. එහෙම නැත්තම් අපිට කෝණමානය තියලම ගන්නත් පුළුවන්. මේ විදිහට කෝණමානය අරන් ගිහිල්ලා මෙතනින් තිබ්බොත් කෝණමානය අරන් ගිහිල්ලා මෙන්න මේ ආකාරයෙන් ස්ථානගත කරොත් මේකේ කෝණයේ අගේ හොයාගන්න පුළුවන්. එතකොට මේ පැත්තෙන් බිඳුව පටන් ගන්න සීමාවෙන් අපි බලන්න ඕනේ මේ ආකාරයෙන් බිඳුව පටන්ගෙන අංශක 140ක් විදිහට අපිට ගන්න පුළුවන්. අංශක 140යි AOC කෝණය. එතකොට පස්වෙනි එකට උත්තරය අංශක 140යි. අංශක 140යි කියලා කියන්නේ අංශක 180ට වඩා අඩුයි අංශක 90ට වඩා වැඩි. ඒ කියන්නේ ඒක අංශක 180ට වඩා අඩු 90ට වඩා වැඩි කෝණ අපි ගන්නෙ මහා කෝණයක් විදිහට. එතකොට AOD කෝණය ඊගාවට බලමු අපි. ඊගාව ප්‍රශ්නය AOD කෝණය අපි දන්නවා මෙහෙම එක දිගට එක පෙළට සරල රේඛාවක් ආකාරයෙන් තියෙන කෝණ සියල්ලකට අපි කියනවා සරල කෝණයක් කියලා. සරල කෝණයේ සම්මතකේ නැත්නම් සරල කෝණයක් කියලා අපි හඳුන්වන්නේ අංශක 180ක් වෙන කෝණ. එතකොට AOD කියන්නේ අංශක 180ක් වන සරල කෝණයක්. ඒ විදිහට තමයි අපි ඊගාව ගැටලුවට යන්. හරි. ඊගාවට අපිට හඳුන්වලා තියෙනවා කෝණමානීය භාවිතයෙන් පහත සඳහන් කෝණ ඇඳ නම් කරන්න. හරි. මේකෙදි මම ඔයාලට එක කෝණයක් අඳින විදිහ ලකුණු කරලා පෙන්නන්නම්. ඉන් අනතුරු ඔයාලට ඉතුරු කෝණ තුන මේ ආකාරයෙන්ම හැඳ ගැනීම හැකියාවක් තියෙනවා. අපි කෝණයක් ලකුණු කරන්න කෝණයක් අඳින්න කලින් ඉස්සෙල්ලාම අපි નિયમિત ආකාරයෙන් සරල රේඛාවක් ඇඳගෙන ඉන්න ඕනේ. හරිද? අපි ඉස්සෙල්ලාම පළවෙනි පියවරේ කරන්නේ සරල රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපිට කෝණමානයක් අවශ්‍ය වෙනවා. මේ ආකාරයෙන් කෝණමානයක් ගන්න. මොකද අපිට කෝණය මැන ගැනීමේ අවස්ථාවය තියෙන හින්දා කෝණමානයක් ගන්න ඕනේ. ඊට අමතරව අපිට කෝණයක් අඳිනකොට ක්‍රම කිහිපයකට අඳින්න පුළුවන්. එක්කෝ කව කටුව ආධාරයෙන් අඳින්න පුළුවන්, නැත්නම් පැන්සල ආධාරයෙන් අඳින්නත් පුළුවන්. අපිට පැන්සල ආධාරයෙන් මනිනවා නම් මේ විදිහට පැන්සලක් අරගෙන අපිට අවශ්‍ය කෝණය 60යි. එහෙනම් අපි බලන්න ඕනේ මේ පැත්තේ ඉඳන් අපිට දැන් අවශ්‍ය PQR කෝණය සමානයි 60 කියන එක අඳින්න. එහෙනම් මෙන්න මේ පැත්තේ ඉඳන් තමයි බිඳුව පටන් ගන්න වලට පේනවා ඇති. මේ විදිහට බිඳුව පටන්ගෙන 10 20 30 40 50 60 මෙන්න මේ දක්වාම මෙන්න මෙතනින් තමයි කෝණය ඇඳින්නේ. එතකොට මෙන්න මේ මම තිතක් තිබ්බ තැන මේ විදිහට තිතක් තියාගෙන ඊට අමතරව ඔයාලා තිතක් තියාගන්න ඕනේ මෙන්න මේ මූල ලක්ෂයේ තියෙන තැනින්. මෙන්න මේ මූල ලක්ෂයේ තියෙන තැනුත් මේ ආකාරයෙන් තිතක් තියාගන්න ඕනේ. මම ඔයාලට ලොකු කරලා පෙන්නන්නම් කාචේ භාවිතයෙන්. මෙන්න මේ විදිහට 60 තියෙන තැනින් තිතක් තියාගන්න ඕන සහ මෙන්න මේ විදිහට මූල ලක්ෂයේ තියෙන තැනින් ඔයාලා පැන්සලෙන් තිතක් තියාගන්න ඕනේ. ඊට පස්සේ අපිට දැන් කෝණමානීය අවශ්‍යතාවයක් නැහැ. අපිට කෝණමානීය අවශ්‍ය වෙන්නේ මෙන්න මේ අංශක ප්‍රමාණය මැනගන්න විතරයි. අපිට කෝණමානීය දැන් අයින් කරලා දාන්න පුළුවන්. අන්නේ අයින් කරාට පස්සේ අපිට පේනවා මෙතන අපි ඇඳගත්තු සලකුණු දෙක තියෙනවා. එහෙනම් මේ සලකුණු දෙක යා කළ රේඛාවක් ඇඳුත් ඒ මේ
පහළ තිබ්බ පාදයේ තියෙන රේඛාව සහ අපි අලුතෙන් නිර්මාණය කරපු රේඛාව අතර මැද තියෙන එක තමයි අපිට අවශ්‍ය කෝණය. අපි එතකොට කරන්නේ මේ විදිහට රූලක් අරගෙන මේ විදිහට රූලක් අරගෙන අපිට අවශ්‍ය විදිහට ඔන්න ඔය ආකාරයෙන් තියාගන්න ඕන. ඔන්න ඔය විදිහට තියාගන්න. ඔයාලා පාවිච්චි කරන රූල මේ විදිහට කොට කරන්න බෑ. අපි මේ විදිහට ඔන්නෝම රූල තියාගන්න ඕන. හරිද? එතකොට අපි මේක විශාලනය කරලා ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට තමයි ඔයාලට සමීප ඡායාරූපයක් ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තියාගන්න රූල. ඊට පස්සේ අපි කරන්නේ පැන්සල් ආධාරයෙන් මෙන්න මේ රූලේ මෙන්න මේ විදිහට ඉරක් අඳිනවා. අන්න එතකොට අපිට හඳුන ගන්න පුළුවන් අඩි රූල අයින් කරපුවාම මෙන්න මේ අතර තියෙන කෝණය තමයි මෙන්න මේ අතර තියෙන කෝණය තමයි අපිට අවශ්‍ය කෝණය. ඊට පස්සේ අපි මේ කෝණය නම් කරමු. නම් කරන්න කලින් අපි අතුලත කෝණයක් තියෙනවා කියලා අඳින්න ඕනේ. අපි දකුණු කරන කෝණය අඳින්න ඕනේ. අපිට ඒකට කවකටුව පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් කවකටුව ගත්තා. කවකටුවේ තුඩ අදාළ ලක්ෂයෙන් තියාගත්ත කෝණ රේඛා දෙක හමු වන ලක්ෂයෙන් රේඛා දෙක හමු වන ලක්ෂයෙන් තියාගත්ත මේ ආකාරයෙන් ඊට පස්සේ මෙන්න මේ ආකාරයෙන් ඡාපයක් ඇඳලා. එතකොට මේක තමයි අපිට අවශ්‍ය වෙන කෝණය. අපි දැන් කෝණය ලකුණු කරමු. අපිට කියලා තියෙන්නේ මෙතන PQR. එහෙනම් අපි දන්නවා PQ කියන තැන Q තියෙන්න ඕන අනිවාර්යෙන් මෙතන මැද්දේ. මොකද කෝණ රේඛා දෙක හමු වන තැනට තමයි මේ ඉහළින් සලකුණක් දාලා තියෙන්නේ. හරි. PQR නම් අපිට ඕන නම් මෙතෙන්ටත් Q දාන්න මෙතෙන්ට R දාන්න පුළුවන් නැත්නම් මෙතෙන්ට R දාන්න පුළුවන්. අපිට කැමති විදිහකට ලියන්න පුළුවන්. අපි මෙතෙන්ට P දාමු, මෙතෙන්ට P, මෙතෙන්ට R. එතකොට අපි මේ PQR කෝණය මේ විදිහට අඳින්න පුළුවන්. එහෙනම් ඔයාලට වැඩක් තියෙනවා. මෙන්න මේ කෝණ තුන ඔයාලා ලකුණු කරන්න. ABC කෝණය සමානයි අංශයක 90ත් Q XYZ කෝණය අංශක 180ත් KLMN කෝණය අංශක 48ත් විදිහට ඔයාලට ලකුණු කරන්න පුළුවන්. අපි ඊගාව ප්‍රශ්නයට යමු. ඊගාව පිටුවට. හරි. මෙතනදිත් ඔයාලට ගැටලුවක් දීලා තියෙනවා. ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන නැත්නම් මේ වීඩියෝ එක නවත්තලා මෙන්න මේ ගැටලුවට පිළිතුරු ලියන්න පුළුවන්. රූපේ පරිදි AB හා CD සරල රේඛා ඛණ්ඩ දෙකක් OCD ඡේදනය වනසේ අඳින්න. මේ දීලා තියෙන විදිහට ඔයාලට පොතේ පිටපත් කරගන්න පුළුවන්. AOC, COB, BOD, AOD මැන වෙන වෙනම ලියන්න. මම ඔයාලට දැන් කියලා දීලා තියෙනවා කොහොමද කෝණයක් ලියන්නේ සම්මතාකාරයෙන්. මේ සම්මතාකාරයේ ලියලා තියෙන කෝණය වලට මෙතනින් හඳුනා ගන්න පුළුවන්. AOC කියන්නේ AOC. එහෙනම් කෝණය වෙන්නේ මෙන්න මේ මැද්දේ තියෙන කෝණය. ඒකට ඔයාලට මම කලින් කියලා දුන්න විදිහටම කෝණමානය භාවිතා කරලා ඒකේ අගයම ඉන්න පුළුවන්. ඒකට ඒකලා ඒ අදාළ කෝණයට දැම්මා. කෝණේ නම දැම්මා. ඊට ඉස්සරින් සමාන ලකුණු දාලා ඒ අදාළ ඒවා ලියන්න පුළුවන්. එතකොට එතන කෝණ සියල්ලම හොයාගත්තට පස්සේ කෝණ දෙකක් එකතු කරන්න මෙතන තියෙනවා. කෝණ දෙකක් එකතු කරන එක ගොඩක් අමාරු දෙයක් නෙවෙයි. සාමාන්‍ය අපි එකතු කරන විදිහටම තමයි කෝණ දෙකේ එකතු කරන්නේ. එතකොට ඊගාවට අහනවා AOC හා BOD කෝණ යුගල සමාන වන්නේද? ඒකට නම් අපි ඉස්සෙල්ලාම මේ කෝණ දෙකේ අගය බලා ගන්න ඕනේ. ඉතින් අගයන් දෙක සමාන නම් අනිවාර්යෙන් කෝණ දෙක සමානයි. එහෙනම් අද පාඩම ඉවරයි. අද පාඩම විනාඩි 30කට වැඩිය තිබ්බා. විනාඩි 40කට ආසන්න ප්‍රමාණයක්. අපි එහෙනම් දෙවෙනි කොටසෙන් හමු වෙමු. ජ්‍යාමිතියේ ප්‍රමේයන් පිළිබඳව සහ අපිට ඊට කලින් ප්‍රමේයන් වලට කලින් ප්‍රත්‍යක්ෂ කියන කොටස් අධ්‍යයනය කරන්නට සිද්ධ වෙයි. අපි ඊගාව කොටසෙන් හමු වෙමු. මම අද කියලා දුන්න දේවල් නැවත නැවත මේ වීඩියෝ එක බලන්න, ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න. අපි ඊගාවට ඊගා පාඩමෙන් අධ්‍යයනය කරමු. ඊගා වීඩියෝෙන් අධ්‍යයනය කරමු මේ පාඩමේ ඉතිරි කොටස්.